අලුතින් 9 ශ්‍රේණියට අදාළ ගොඩක් අයගේ මේ අච්චුපොත් මේ වෙනකොට ලැබිලා ඇති. සමහර අයට ලැබිලා නැතුවත් ඇති. ගොඩක් අයට මං හිතන්නේ අච්චුපොත් ලැබිලා තියෙනවා. දැන් අච්චුපොත නැහැ කියලා ගැටලුවක් නැහැ. අච්චුපොත ලැබිච්ච අය පෙරලලා බැලුවා නම් මේ මොකද්ද පළවෙනියට තියෙන පාඩම කියලා ඒක නුපුරුදු එකක් නෙමෙයි. මොකද 8 දී ඔයගොල්ලන්ට හම්බ වෙච්ච පළවෙනි පාඩම ශුද්‍ර ජීවීන් සම්බන්ධව. ඒතර මේ 9 පළවෙනි පාඩමේ තියෙන්නේ ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් මේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. නිසා ශුද්‍ර ජීවීන් ගැන අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. 9 දී පළවෙනි පාඩමේ තියෙන්නේ ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන්. හොඳයි. දැන් අර සටහන් පොත හදලා නැති අය මම ගෲප් එකේ දාලා තියෙනවා විස්තරේ. ඒතර ඒක දැන් දැනට පොත හදලා නැත්නම් පස්සේ හරි ඒක හදාගන්න. හැබැයි අර සටහන දැන් මේ ලියන්න පටන් ගන්නකොට ඔයගොල්ලෝ මේ කොළ 3ක් ඇරලා තමයි ඒ කියන්නේ අර මුල් කොළ 3 හදන්න ඕන විදිහ මම දාලා තියෙනවා. මුලම කොලේ ඔයගොල්ලන්ගේ කියන්නේ පිට කවරේ පෙරළුවාම මුලින්ම හම්බ වෙන කොලේ ඔයගොල්ලන්ගේ විස්තර ටික තියෙන්න ඕනේ. නම, පන්තිය, අංකය, ඒ වගේ දේවල් ටික. ඊට පස්සේ ඒ කොලේ පෙරළුවාම ඊළඟට එන කොලේ වාක්‍යයක් ලියන්න දීලා තියෙනවා. ඒ වාක්‍යයයි ඒ පිටුවේ පුරාම පිරෙන්න ලියන්නේ. දැන් ඒ පිටුවේ ලියන්නේ. ඒක පෙරළුවාම තුන්වෙනි පිටුවේ පාඩම් මාතෘකා ටික ලියන්න කියලා මම දාලා තියෙන්නේ. ඒතර ඒ ටික ලියලා තියෙනවා නම් එතනින් පස්සේ පෙරළුවාම ඊළඟට එන පිටුවේ තමයි අපි පාඩම මේ ලියන්න පටන් ගන්නෙ. ඒතර කවුරු හරි ඒක හදලා නැත්නම් අර මුල් කොළ 3ක් ඇරලා ඉවර වෙලා ඒ ටික හදන්න ඉඩ තියලා තමයි සටහන ලියන්න පටන් ගන්න ඕන. හොඳයි. සටහන ලියන්න කලින් දැන් ශුද්‍ර ජීවීන් කියන කට්ටිය ගැන ඔයගොල්ලෝ මේ දන්නවා කියවනේ. මොනවද දන්නේ? කොහොමයිද ශුද්‍ර ජීවීන් කියන්නේ? ඔව්. ජීවීන් කියන කට්ටිය 6 දිම ඉගෙනගෙන තියෙනවනේ ජීවීන් කියන්නේ කාටද කියලා. කොහොම අයද කියලා. මතකද? ජීවීන් කියන්නේ කොහොම අයටද කියලා. අපි වගේ අයටද? ජීවීන් කියන්නේ අපි ජීවීන් තමයි. හැබැයි ජීවීන් කියලා කියන්න නම් මූලික ලක්ෂණ ටිකක් සම්පූර්ණ වෙන්න එපා. මොනවද? ජීවියෙක් වෙන්න නම් ශ්වසනය කරන්න ඕන. පෝෂණය ලබා ගන්න ඕන. තව වර්ධනය වෙන්න ඕන. ප්‍රජනනය සිද්ධ කරනවා. බෝ වෙනවා. ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් ජීවීන් කියන්නේ. එතකොට මේ ජීවීන් කියන කණ්ඩායම අපිත් මේ ජීවීන්ට අයිති, ශාකත් අයිති, ශුද්‍ර ජීවීනුත් අයිති. දැන් ශුද්‍ර ජීවීන් කියන්නේ එහෙනම් කවුද? අපි ජීවීන්නේ. හැබැයි අපි ශුද්‍ර ජීවීන් නෙවෙයි. ශුද්‍ර ජීවීන් කියන්නේ ශුද්‍ර ජීවීන් යනු කවුරුන්ද කියලා ඇහුවොත් මොකක්ද ඔයගොල්ලෝ දෙන උත්තරේ? ඇහැට පේන්නේ නැති උන් කියලා ලියනවද? ඇහැට පේන්නේ නැති උන් කියලා ලියලා හරියන්නේ නැහැ නේද? සමහරු ලියයි ඊටාම කුඩා ජීවීන් කියලා. පහළ පන්ති වලදී නම් ඒ උත්තරේ බාර ගන්නවා. හැබැයි දැන් 9නේ. ඉතින් 9ට ආපුවාම ටිකක් උත්තරේ 9 විදිහට තියෙන්න ඕන. හැබැයි 8 දී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා. ලියන විදිය. අපි ශුද්‍ර ජීවීන් කියන්නේ තනි තනිව ගත්තාම පැහැදිලිව පියවි ඇසට නොපෙනෙන ඊටාම කුඩා ජීවීන්. තනි තනිව ගත් විට පියවි ඇසට නොපෙනෙන ඊටා කුඩා ජීවීන්. කවුද එතකොට මේ මෙතන අපිට එහෙම නොපෙනෙන කට්ටිය? ඔයගොල්ලෝ එහෙම දන්න අය ඉන්නෝ. දැනටත් ඔයගොල්ලෝ ළඟත් ඉන්නෝ. ඔය ඩෙස් එකෙත් ඉන්නෝ. පොතෙත් ඉන්නෝ. අතෙත් ඉන්නෝ. ඇඟෙත් ඉන්නෝ, ඔළුවෙත් ඉන්නෝ, ඇඟ ඇතුළෙත් ඉන්නෝ. වායුගෝලෙත් ඉන්නෝ. ශුද්‍ර ජීවීන් කියන කට්ටිය. විවිධ නම් වලින් හඳුන්වන ශුද්‍ර ජීවීන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඔය අර ශුද්‍ර ජීවීන් කියනකොට කියවුණා නේද? මේ තනි තනිව ගත් විට පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් කියලා. පියවි ඇහැ කියන්නේ මොකද්ද? පියවි ඇහැ
පියවි හැ කියලා කියන්නේ ඇස් දෙක පියාගත්තාමද පියවි හැ මෙහෙම එහෙමද පියවි හැට මොකක්වත් පේන්නේ නැහනේ ඇත්තට මොකද පියවි හැ කියන්නේ පියවි හැ කියන්නේ මොකක්වත් විශේෂ උපකරණ භාවිතා නොකර සාමාන්‍ය මිනිස් ඇහෙන් බැලුවාම කියන්නේ මොනවත් උපකරණ පාවිච්චි කරන්නේ නැතුව අත්කාච අන්වීක්ෂ කණ්ණාඩි එහෙම ඒවා නැතුව සාමාන්‍ය මිනිස් ඇසෙන් නිරෝගී මිනිස් ඇසකින් බැලුවාම අන්න ඒකට කියනවා පියවි ඇස කියලා. එහෙම පියවි ඇසෙන් බැලුවාම තනි තනිව ගත්ත අය පේන්නේ නැත්තම් එහෙම අයට එහෙම ජීවින්ට කියනවා ශුද්‍ර ජීවීන් කියලා. හොඳයි. ඔතන මේ ඔය ඔයගොල්ලන්ගේ දැන් සටහන් පොත අරගෙන මං කිව්වනේ දැන් අර මුල් පිටු තුනේ අර විස්තර ලිව්වට පස්සේ හතරවෙනි පිටුවෙන් එතකොට සටහන ලියන්න පටන් ගන්න වෙන්නේ. අපි ඉස්සෙල්ලාම මාතෘකාව ලියමු. ප්‍රධාන මාතෘකාව විදියට ප්‍රධාන මාතෘකාව තියෙන්නේ පාඩමේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත මාතෘකාව ලියමුකෝ. ශුද්‍ර ජීවීන්ගේ භාවිත. ශුද්‍ර ජීවීන්ගේ භාවිත. ඒක තමයි ප්‍රධාන මාතෘකාව විදියට තියෙන්නේ. ශුද්‍ර ජීවීන්ගේ භාවිත. ශුද්‍ර ජීවීන් කියලා හරියට ලිව්ව නේද? ශුද්‍ර ජීවීන්. ඊට පස්සේ පොඩ්ඩක් ඔතන දැන් අටේදිත් මේවා අපි කතා කරලා තියෙනවා. මේ මූලික කාරණා. ශුද්‍ර ජීවීන් කියන්නේ කොහොම ඇයිද කියලා ඔතන අපි ලියලා ඉමු. කොහොම ඇයිද ශුද්‍ර ජීවීන් කියන්නේ? ඒක යටතේ අපි ලියමු වෙනම ශුද්‍ර ජීවීන් කියන්නේ කොහොම ඇයිද කියලා. ඒක යටතේ ලියමු. තනි තනිව ගත් විට තනි තනිව ගත් විට තනි තනිව ගත් විට පැහැදිලිව තනි තනිව ගත් විට පැහැදිලිව පියවි ඇසට නොපෙනෙන ජීවීන් පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. තනි තනිව ගත් විට පැහැදිලිව පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. ඒ විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. දැන් මේ ශුද්‍ර ජීවීන් කියන කට්ටිය මම අහුවනේ ඔය ළඟපාතේ ඉන්නවද දන්න කියන අය කවුද කියලා ඉස්සෙල්ලත්. ඔයගොල්ලෝ දන්න ශුද්‍ර ජීවීන් ඉන්නවා. කවුද ඔයගොල්ලෝ දන්න ශුද්‍ර ජීවීන්? බලමු පොඩ්ඩක්. ඒ අය අපිට වර්ග කීපයකට වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. එම ශුද්‍ර ජීවීන් වර්ග කීපයකට වෙන් කරගන්න පුළුවන්. ඒතර ප්‍රධාන මාතෘකාව අපේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත. අපිට මේ අය වර්ග කරන්න පුළුවන්කම තියෙනවා. ශුද්‍ර ජීවීන්ව කොහොමද වර්ග කරන්නේ අපි? මෙන්න මෙහෙම ප්‍රධාන කොටස් වර්ග කීපයකට බෙදිය හැකි. බලන්න. මෙන්න මේ කාණ්ඩ කීපයකට වෙන් කරන්න පුළුවන් ශුද්‍ර ජීවීන් කියන කට්ටිය. මේ නම් ගොඩක් ඒවා ඔයගොල්ලෝ මීට කලින් අහලා දන්න දේවල්. දැන් ශුද්‍ර ජීවීන් එක වර්ගයක් තමයි එක කාණ්ඩයක් තමයි බැක්ටීරියා කියන අය. ඒ වගේම තව කාණ්ඩයක් තමයි දිලීර. පුස් කියලා අපි කියන්නේ. ඒ වගේම තව ඉන්නවා ප්‍රෝටසෝවා. ඊළඟට ඉන්නවා ඇල්ගී කියලා හඳුන්වන ඔය ජලජ පරිසරවල වැඩෙන
ශුද්‍ර ජීවීන්. හැබැයි ඇල්ගී වල නම් සමහර අය ඇහැට පේන අයත් ඉන්නවා. ඇහැට පේන මේ ඇල්ගී වර්ගත් තියෙනවා. වෛරස් කියන කට්ටිය මෙතෙන්ට දාලා තිබ්බට ඔයගොල්ලෝ අටේදිත් මං හිතන්නේ ඉගෙනගෙන තියෙනවා. වෛරස් අපි මේකට මේ වර්ග කරනකොට මෙතන ගත්තට ඇත්තටම මේ වෛරස් ශුද්‍ර ජීවීන්ම කියලා වෙන් කරන්නේ නැහැ. අර ප්‍රමාණය කුඩා නිසා තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. ඇයි එහෙම වෛරස් වලට සලකන්නේ මේ එයා මේ කොටට එච්චර දාන්න නැත්තේ ඇයි? මතකද? ඇයි කියලා. වෛරස් ගැන මේ දවස්වලත් ගොඩක් කතා කරනවානේ. වෛරස් ඇත්තටම ශුද්‍ර ජීවීන්ද විශේෂම ජීවීන්ද කියන ගැටලුව විද්‍යාඥයින්ට තියෙනවා. මොකද මෙයා ජීවීන්ගෙත් අජීවීන්ගෙත් අතරමැදි ලක්ෂණ පෙන්නනවා. يعني ජීවී ලක්ෂණ වගේම අජීවී ලක්ෂණ පෙන්නනවා. ඒ නිසා මේගොල්ලෝ තාමත් මේ ජීවීන් කියලා වර්ග කිරීම විද්‍යාඥයෝ හරියටම කරන්නේ නැහැ. හේතුව මේගොල්ලෝ පෙන්වන ලක්ෂණ බැලුවාම ගොඩක් ඒවා අජීවී ලක්ෂණ. උදාහරණයක් විදිහට මේ වෛරස් බාහිර පරිසරයේ පවතිනකොට අපි අර ජීවීන්ගේ ලක්ෂණ කියලා කියන මොකක්වත් පෙන්වන්නේ නැහැ. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වනේ ජීවීන්ගේ ලක්ෂණ වගේක්. මොනවද? ශ්වසනය, වර්ධනය, පෝෂණය, ප්‍රජනනය, ප්‍රතිචාර දැක්වීම අන්න එහෙම ලක්ෂණ තියෙනවනේ ජීවීන් කියන්නේ. මේ ශුද්‍ර ජීවීන් අතරේ අපි මේ වෛරස් දාන්නේ නැත්තේ වෛරස් මේ බාහිර පරිසරයේ ඉද්දි කිසිම වර්ධනයක් නැහැ. පෝෂණයක් ලබා ගන්නෙත් නැහැ. ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. කොහේ රසායනික අංශුවකගේ පරිසරයේ ඉන්න පුළුවන්. හැබැයි මෙයාට වැඩෙන්න පුළුවන් සුදුසු අර ජීවී සෛල මොනවා හරි හම්බ වුණොත් අන්න එතකොට ඒව ඇතුළේදී මෙයා මොකද කරන්නේ? ඒ જાතියම අංශු හදනවා. අංශු හදලා අර ජීවී සෛලය පුපුරවගෙන සමහරට එළියට එනවා. එළියට ඇවිල්ලා ආයිත් සාමාන්‍ය පරිසරයේදී ඔහේ ඉන්නවා කිසිම ජීවී ලක්ෂණයක් පෙන්වන්නේ නැතුව. ඉතින් මේක ටිකක් අමුතුයි. ඒ කියන්නේ ජීවීන්ද කියලා ඒ ජීවීන්ට අදාළ අර ගුණණය වීම, සංඛ්‍යාව වැඩි වීම, බෝ වීම අන්න ඒ ලක්ෂණය විතරයි මෙයා පෙන්වන්නේ. ඒක පෙන්වන්නේ ජීවී සෛල, ජීවී පටක ඇතුළේදී විතරයි. කියන්නේ වෙන ජීවියෙකුගේ සෛලය ජීවී සෛලයකට ඇතුළට ආපුවාම තමයි ඒ වෛරස් අංශු වලට තව වෛරස් අංශු හදන්න පුළුවන්. එළිය පරිසරයේදී හදන්නේ නැහැ. ඉතින් මේක නිසා වෛරස් කෙලින්ම ජීවීන් කියලා ගන්නෙ නැහැ. නමුත් අර ශුද්‍ර නිසා ඊටාම කුඩා නිසා මෙතෙන්දී අපි මේ වර්ග කිරීමේදී පෙන්නලා තියෙනවා. හරි. ඔතන අලුත් රූලක ලියමු. ශුද්‍ර ජීවීන් විවිධ පරිසරවල ජීවත් වන අතර ශුද්‍ර ජීවීන් විවිධ පරිසරවල ජීවත් වන අතර ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ කීපයක් ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ කීපයක් හඳුනාගත හැකි වේ. ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ කීපයක් හඳුනාගත හැකි වේ. එතන පහලින් මෙන්න මේ සටහන අඳින්නකෝ. එතන පල්ලෙහෙන් මෙන්න මේ ශුද්‍රජීවීන්
මේ වර්ග කීපයකට වෙන් කරලා තියෙනවනේ. මේ සටහනේ තැන අඳින්නකෝ. දැනට පැන්සලෙන් අඳින්න ඔය පස්සේ ලස්සන කරනවා පාට කරනවා පස්සේ කරන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් මේ කාණ්ඩ පහ මතක තියාගන්න. ඒ වගේම මතක තියාගන්න වෛරස් කියන කට්ටිය මෙතෙන්ට මේකට දාලා තියෙන්නේ අර ප්‍රමාණයෙන් කුඩා නිසා. නමුත් හරියටම ගත්තොත් මේගොල්ලෝ ජීවීන් කියලා විද්‍යාඥයෝ කෙලින්ම තීරණය කළා නැහැ. නෑ කියලා තීරණය කළත් නැහැ. මොකද මේ වෛරස් කියන කට්ටිය අර මං කලින් කිව්ව විදිහටම ජීවීන් අජීවීන් දෙගොල්ලන්ගේම ලක්ෂණ පෙන්වන අතරමැදි ලක්ෂණ පෙන්වන කණ්ඩායමක්. නමුත් ප්‍රමාණය අනුව ගත්තොත් මේගොල්ලන්ගේ ප්‍රමාණය ඔය බැක්ටීරියා වලටත් වඩා කුඩායි. මොකද දැන් බැක්ටීරියා, දිලීර, ප්‍රෝටසෝවා, ඇල්ගී වගේ අය සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන ආලෝක අන්වීක්ෂයකින් සංයුක්ත අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන්න පුළුවන් අය ඉන්නවා. වෛරස් කිසිම කෙනෙක් සාමාන්‍ය සංයුක්ත අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කරන්න බෑ. එතකොට මේ වෛරස් පේන්නේ බලන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් විතරයි. එනිසා අර ඊටාම කුඩා අංශු වර්ගයක් විදිහට පවතින්නේ. ඔය ඊටාම කුඩා වීමයි ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන අර දෙකටම නැති ස්වභාවයයි. කියන්නේ ජීවි අජීවි කියන දෙකටම නැති ස්වභාවයයි හින්දා තමයි දැන් මේ ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා කතන්දරයටත් හරියට ප්‍රතිකාරයක් හොයාගන්න බැරුව ගිහින් තියෙන්නේ. මොකද මේ වෛරස් වලට එහෙම ඖෂධ නැහැ. වෛරස් වලින් හැදෙනවට මේ කෙලින්ම ඖෂධ ප්‍රතිකාර අර බැක්ටීරියා වලට, දිලීර වලට වගේ ලබා දෙන්න අමාරුකමක් තියෙනවා. ඒ නිසා තමයි මේ මෙච්චර රෝගීන් වැඩි වෙද්දි, මෙච්චර රෝගීන් මිය යද්දි නිවැරදි එන්නතක් හෝ ඖෂධයක් අර හොයාගන්න ප්‍රමාද වීම සහ ඒවා හොයාගත්තත් දිගට භාවිතා කිරීමේ ගැටලු තියෙනවා. දැන් ඔයගොල්ලන්ට වාර්තා වෙන්න ඇතිනේ මේ කොරෝනා සම්බන්ධයෙන් අලුත් දැන් වෛරස් ප්‍රභේදයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේවා වෙනස් වෙනවා. ඒකත් මේ වෛරස් වල ලක්ෂණයක්. ඒ කියන්නේ මේ කලින් තිබිච්ච එක්කෙනා විදිය නෙමෙයි ඊට පස්සේ ටිකක් පරම්පරා කීපයක් ඉස්සරහට යනකොට වෙනස් වෙනවා. ඉතින් එතකොට කලින් හදපු ඖෂධය ගැලපෙන්නේ නැතුව යනවා අර පස්සේ ඉන්න වෛරස් වලට. හොඳයි. දැන් වර්ග ලිව්වනම් ඔය එක එක වර්ගවලට අයිති උදාහරණ කීපයක් සහ මේගොල්ලන්ගේ ස්වභාවයන් මොනවද කියලා අපි දැනගන්න ඕන. එතකොට මේ යුද්ධ ජීවීන් කියන කට්ටිය පොළොවේ පෘථුවියේ පරිසරේ නැති තැනක් නැති තරම් හැම තැනකම වගේ ඉන්නවා. අපිට ඉන්න බැරි තැන් වලත් ඒගොල්ලෝ ඉන්නවා. අපි ඉන්න පරිසර ගැන වෙනම පොඩ්ඩක් කතා කරමු. දැන් මේ ශුද්‍ර ජීවීන් වර්ග කරාම ප්‍රධාන වශයෙන් බැක්ටීරියා
කියන කණ්ඩායම ගත්තොත් බැක්ටීරියා කියන කට්ටිය මේගොල්ලොත් එක එක හැඩේ එක එක ප්‍රමාණය අය ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට විවිධ පරිසරවල ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඉන්නේ විවිධ හැඩ තියෙන බැක්ටීරියා. ගෝලාකාර අය ඉන්නවා, දිගටි දණ්ඩාකාර අය ඉන්නවා, ඊළඟට දඟර ගැහිච්ච අය ඉන්නවා. ඊට පස්සේ අර ගෝලාකාරයව එකට සම්බන්ධ වෙලා අර පේලි වගේ හැදිච්ච අය, ගෝලාකාරයව ගුලියක් වගේ හැදිලා එහෙම ඉන්නවා. අර දිගටි ඒවත් දෙන්න දෙන්න එකතු වෙච්ච ඒවා, ඊළඟට පටි වගේ දිගට සම්බන්ධ වෙච්ච ඒවා, දඟර ගැහිච්ච මේ බැක්ටීරියා. මෙතන පෙන්නලා තියෙන ප්‍රධාන වර්ග 3ක්. මෙන්න මේ වගේ බැක්ටීරියාවන්ට කියනවා මේ දඟර ගැහිලා මේ උඩම ඉන්න මේ වගේ කට්ටියට කියනවා ගෝලාකාර කියලා. ගෝලාකාර හැඩති බැක්ටීරියා මේ ඉන්නේ. ඔතන ඔගොල්ලෝ වෙනම අනුමාත්‍රකාවක් විදිහට ලියමුකෝ බැක්ටීරියා කියලා. බැක්ටීරියා කියලා ලියන්නකෝ. බැක්ටීරියා. බැක්ටීරියා කියලා තරුවක් දාලා ලියලා අනුමාත්‍රකාවක් වගේ. ඊට පස්සේ ඒක යටතේ ලියමු බැක්ටීරියා නැමැති ශුද්‍රජීවී කාණ්ඩය බැක්ටීරියා නැමැති ශුද්‍රජීවී කාණ්ඩය ප්‍රධාන හැඩ කිහිපයකින් පවතී. ප්‍රධාන හැඩ කිහිපයකින් පවතී. මෙතන නැති තව වර්ගයක් තියෙනවා මේ කොමා හැඩති කියලා. කොමා එකක් වගේ. මෙන්න මේ වගේ හැඩයට ඉන්න බැක්ටීරියාත් ඉන්නවා. කොමා හැඩති. හැඩ කිහිපයකින්ම පවතී. ඒතර ප්‍රධාන හැඩ 4ක් අපිට වෙන් කර ගන්න පුළුවන්. මූලික හැඩ 4ක්. අර ගෝලාකාර අය ඉන්නවා. ඊළඟට මේ දිගටි අයට කියනවා දණ්ඩාකාර කියලා. ඊළඟට දඟර ගැහිච්ච අයට කියනවා සර්පිලාකාර කියලා. ඊළඟට කොමා එකක් වගේ කට්ටිය කොමා හැඩති බැක්ටීරියා ඉන්නවා. එතන මේ හැඩය අනුව බැක්ටීරියා වර්ග කියලා ලියලා වෙනම රූලක ලියනකො හැඩය අනුව බැක්ටීරියා වර්ග. හැඩය අනුව බැක්ටීරියා වර්ග. හරි මෙතන දැන් ප්‍රධාන වර්ග 4ක් හම්බ වෙනවා. ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර, කොමා හැඩති කියලා. එතන වර්ග 4 ලියලා පොඩ්ඩක් මේ හැඩ ටිකත් එක එක වර්ග. ඒ කියන්නේ දැන් ගෝලාකාර එකෙත් තව ඉන්නවා වර්ග. මේ දැන් මේක විදිහක්. තනි තනි ගෝල විදිහට. දෙන්න එකතු වෙච්ච ගෝල විදිහට. මේ පේලි විදිහට ගෝල එකතු වෙලා නිකන් ගුලියක් වගේ ගෝල එකතු වෙලා එහෙම ඒකෙත් තව උපකොටස් තියෙනවා. ඉතින් තියෙන බව විතරක් එන්දාම ඇති ඔක්කොම මේ අපි මෙතන කතා කරන්න යන්නේ වර්ග 4
කියලා මේ හැඩ ටික චුට්ටක් සටහන් කරලා තියෙමු. ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර, ඒ වගේම කොමා හැඩති. බැක්ටීරියා වර්ග 4 මතක තියාගන්න. මොනවද කියන එක? ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර, කොමා හැඩති කියලා ප්‍රධාන වර්ග 4කට බෙදන්න පුළුවන්. මේගොල්ලෝ මේ ඒක සෛලික අය. ඒ කියන්නේ එක සෛලයකින් තමයි දේහය හැදිලා තියෙන්නේ. එක සෛලයක් විදියට පවතිනවා. අන්වීක්ෂයෙන් විතරයි පේන්නේ. මම කලින් කිව්වා වගේම විවිධ තැන්වල පරිසරයේ හම්බ වෙනවා. අපි අනිත් සත්තු ජීවත් නොවන, අනිත් සත්තු හම්බ නොවන පරිසර තත්ත්ව යටතේ බැක්ටීරියා වර්ග හම්බ වෙනවා. විශේෂයෙන්ම ඔය ගිනි කඳු මුදුන් වල, කාන්තාර වල අධික උෂ්ණත්වයේ, මුහුදු පතුල ආශ්‍රිතව, ඒ වගේ වායුගෝලයේ කිලෝමීටර් 6ක් 7ක් විතර ඉහළට ගියාම ඒ වගේ තැන්වල බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් හම්බ වෙලා තියෙනවා. හැඩ ටික ඇඳලා ඉවර නම් අර ඔකේ අත්සලකුණක් තියෙනවා, ඒක ඔබන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් ඒ වගේම ඇඳලා ඉවර අයට මේ මට ඔයගොල්ලන් කැමරා එක ඔන් කරලා පොත පොඩ්ඩක් ඒකට අල්ලන්නකො. එතකොට මට බලන්න පුළුවන් ඇඳපු එක, ඇඳපු අයට, ඉවර කරපු අයට පොත කැමරා එක ඔන් කරලා පොත පොඩ්ඩක් කැමරා එකට අල්ලන්න. එතකොට මට ඔයගොල්ලෝ ඇඳලා තියෙන එක බලන්න පුළුවන්. බලන්න ඇඳ ඉවර අය දැන් කීප දෙනෙක් මං හිතන්නේ ඉන්නවා. දැන් සමහර අය පෙන්නනවා. ඔව් සංදීප් හොඳයි කරලා තියෙනවා. නවීජ තිසුන්තා හොඳයි. නවීජ හරි, තිසුන්තා හරි. හොඳයි. සමහර අය හොඳට ඇඳලා තියෙනවා. ඇඳලා තියෙනවා නම් මට කැමරාවට පෙන්වන්න. කසුන්, කුෂාන්, සචිනි, දසුන් හොඳයි. පහන් තව පොඩ්ඩක් ලං කරන්න බලන්න. සත්සර පොඩ්ඩක් කැමරාවට තව ලං කරන්න. හංසක හරි. යුවිඳු හරි. සංදීප් හරි. විනුමි හරි. සනුමි හරි. විදුනි, ඩිලාන් හොඳයි. රවින්දු, සසන් හරි. ධනුෂි, යොනාල් හරි. පහන් හරි.
සෙවුනි හරි, කවීෂා හරි, හොඳට හැඳලා තියෙනවා හරි. දාම්සු, අමාෂා, අයෝධ්‍ය හොඳයි. ඉරුදිනි හොඳයි. ගනින්දු මට පේන්නේ පොත. දැන් පේනවා ගනින්දු. හරි. ධනුෂි හරි. යොහාන් හරි. හංසක හරි. සඳෙව් හරි. හොඳයි සමහර අය සෙනාරා හරි. හංසි හොඳයි. හොඳයි දැන් ගොඩක් අය මට පෙන්නවා පොත් ඇඳලා තියෙනවා හොඳයි. දැන් එතකොට මෙතන තියෙනවා ප්‍රධාන වර්ග කීයක්ද? 64ක්. වර්ග 4 මතක තියාගන්න. ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර, හැඩති. දැන් මේ බැක්ටීරියා සෛලයක්, බැක්ටීරියාවක් විශාල කරලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් වගේ පේන ව්‍යුහයක් ගත්තොත් අපිට මේ දැන් මේ තියෙන්නේ ඔය බැක්ටීරියා අන්වීක්ෂයෙන් පේන ආකාරයක් තමයි ඔය තියෙන්නේ. විශාල කරලා බැක්ටීරියාවක් ඇන්දොත් මේ සමහර බැක්ටීරියාවන්ගේ සෛලයේ වටේ සියුම් කෙඳි තියෙන්න පුළුවන්. කෙන්දක් වගේ දිග ව්‍යුහ තියෙන අය ඉන්නවා. ඒ ගෝලාකාර අය තියෙනවා. මේ දිගට එක්කෙනෙක් ගත්තොත් අර දණ්ඩාකාර එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් වගේ පේනකොට මේ ටිකක් විශාල කරලා බැලුවාම පේන විදිහ ගත්තොත් මේ වගේ අපිට වටේ තියෙන සෛල බිත්තියක් ටිකක් ඝනකම්ම පේනවා. ඒ වගේ මේ වටේට සියුම් කෙඳි තියෙන්න පුළුවන් සමහර අයගේ. හැමෝගෙම නැහැ. සමහර අයගේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවාම විශාලව බැක්ටීරියාවක් පේන විදිහ මම අඳින්නේ මේ එක වර්ගයක එක්කෙනෙක්. ඉතින් වෙනත් හැඩ අයත් ඉන්නවා කියලා දැන් කිව්වනේ. තව සමහරලාට මේ මෙහෙම කෙන්දක් වගේ කශිකාවක් කියලා මේ වගේ එකකට කියන්නේ. ඒ වගේ කශිකා තියන අය ඉන්නවා. මේ තනි බැක්ටීරියාවක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවාම මේ වගේ කොටස් බලා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් එතන මේ බැක්ටීරියාවක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන විදිහ තනි එකක් විශාල කරලා ගත්තාම පේන විදිහ මේ මූලික ස්වභාවයන් මේ රූපෙත් ඇඳලා තියෙන බැක්ටීරියාවක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කියලා පේන විදිහට මේ රූපය එතන ඇඳලා තියමුකෝ. ඔය නිල් පාටින් පේන්නේ වම් පැත්තේ ඒත් අන්වීක්ෂයකින් පේන බැක්ටීරියා සමූහයක් එතන ඉන්නවා. එකෙන් එක්කෙනෙක් විශාල කරලා ගත්තොත් පේන විදිහ තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ කොටුව ඇතුලේ ඇඳලා තියෙන්නේ. ඒක මේ රූපෙත් සටහන් කරලා තියන්නකො එතන. මේ වගේ ස්වරූපයකින් තිබුණොත් එක බැක්ටීරියාවක් කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මේ දිගටි අර දණ්ඩාකාර හැඩති එක්කෙනෙක්. ඉතින් ගෝලාකාර අයත් වෙනම ඉන්නවා. මේකෙත් රූපය අඳින්නකෝ.
හොඳයි. දැන් මම හිතන්නේ ගොඩක් අය රූපය ඇඳලා ඉවරයි. ඒතර මේකත් මතක තියාගන්න මොකක් හරි ප්‍රශ්නයකදී මෙහෙම හැඩයට රූපයක් දුන්නොත් මේක බැක්ටීරියාවක් කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ බැක්ටීරියා සම්බන්ධයෙන් ගත්තාම මම කලින් කිව්වා මේගොල්ලෝ ඒකසෛලිකයි. කියන්නේ තනි එක සෛලයකින් තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇඟේ සෛල ගොඩක් නැහැ. දැන් අපේ ගත්තොත් එහෙම අපි හැදිලා තියෙන සෛල මිලියන ගාණකින්. නමුත් බැක්ටීරියා කියන කට්ටියගේ එක සෛලයකින් තමයි එක බැක්ටීරියාවක් හැදිලා තියෙන්නේ. ඊළඟට මේ අනීක්ෂයෙන් පේන්නේ කියලා කිව්වනේ. ඒ වගේම නොයෙකුත් හැඩ අය ඉන්නවා පරිසරයේ නොයෙකුත් තැන්වල ව්‍යාප්ත වෙලා ඉන්නවා කිව්වා. එතන යටින් තරුවක් දාලා ලියමු. බැක්ටීරියා ඒකසෛලික වේ. ඒකසෛලික වේ. ඒ කියන්නේ හැදිලා තියෙන්නේ තනි සෛලයකින්. ඒකසෛලික වේ කියලා ලියලා වරහන් ඇතුළේ ලියන්න සෑදී තිබෙන්නේ තනි සෛලයකින්ය. සෑදී තිබෙන්නේ තනි සෛලයකින්ය. සෑදී තිබෙන්නේ තනි සෛලයකින්ය. ඊළඟ රෝලේ දරුවක් දාලා යන්න පෘථුවියේ වෙනම කරුණක් විදියට ලියන තරුවක් දාලා පෘථුවියේ විවිධ පරිසරවල හමු වේ. පෘථුවියේ විවිධ පරිසරවල හමු වේ. දැන් ඔය මේ ඔයගොල්ලන්ට පේනවා අර වම් පැත්තේ නම් කීපයක් තියෙනවා. එකක් තමයි ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියලා තියෙනවා. අර රූපෙට එහා පැත්තේ යටින් තියෙන්නේ. තා තියෙනවා බැසිලස් ඇන්ත්‍රාසිස් කියලා. ඒ වගේම තියෙනවා ඇසිටෝබැක්ටර් ඇසිටි කියලා. මේ බැක්ටීරියා කීප දෙනෙක්ගේ නම් ඔයගොල්ලන්ට නම් තියනවා වගේ මේ බැක්ටීරියා වර්ග වලට නම් තියෙනවා. එතකොට මේ බැක්ටීරියා වර්ග කීපයක නම් තමයි තියෙන්නේ. ලැක්ටෝබැසිලස් කියන වර්ගය ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියන වර්ගය කිරි ආහාර නිපදවනකොට පාවිච්චියට ගන්නවා. කිරි වලින් විවිධ ආහාර හදනකොට මේ කිරි වගේ ඒවා යෝගට් ඒ වගේ ඒවාදී මේ ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියන බැක්ටීරියා පාවිච්චියට ගන්නවා. එහෙනම් අපිට ප්‍රයෝජනවත් එක්කෙනෙක් එයානම්. හැබැයි ඊට යටින් ඉන්න එක්කෙනා ඇන්ත්‍රැක්ස් කියන රෝගයට හේතු වෙන රෝගකාරකයක්. ඇන්ත්‍රැක්ස් කියන්නේ දරුණු රෝගයක්, භයානක රෝගයක්. ඒ ඇන්ත්‍රැක්ස් රෝග ඇති කරන බැක්ටීරියාව තමයි බැසිලස් ඇන්ත්‍රාසිස් කියලා කියන්නේ. ඊළඟට ඇසිටෝබැක්ටර් ඇසිටි කියන කට්ටිය විනාකිර නිපදවනකොට ප්‍රයෝජනවත් වෙනවා. විනාකිර නිෂ්පාදනයේදී. ඔතන මේ ඊට පස්සේ ලියමු තරු දාරම ලියමු වෙන පාටකින් ලිව්වත් කමක් නැහැ ඒක නම් ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් ඔය තියෙන නම ඔයගලන්ට ලියන්න පුළුවන් ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් ලිව්වහම ඒක යටින් මේ මෙහෙම ඉරක් මිරි දෙකක් ගහන්න මේ වචන දෙකට මේ විද්‍යාත්මක නම ලියපුවාම ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ 10 දී ඉගෙන ගන්නවා. ඒ ගැන මේ විද්‍යාත්මක නමක් හැම වෙලේම ලියනකොට
මුල අකුර කැපිටල් අකුරක් විදිහට ලියන්නේ. අනිත් ඔක්කොම අකුරු සිම්පල් අකුරු විදිහට තියෙන්න ඕන. ඒ වගේම නම ලිව්වට පස්සේ යටින් මේ වගේ ඉරක් අඳින්න ඕන. නමට යටින් ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් වචන ලිව්වද? නැමැති බැක්ටීරියා වර්ගය නැමැති බැක්ටීරියා වර්ගය නැමැති බැක්ටීරියා වර්ගය කිරි ආහාර නිපදවීමට කිරි ආහාර නිපදවීමට භාවිතා කරයි. කිරි ආහාර නිපදවීමට භාවිතා කරයි. කිරි ආහාර නිපදවීමට භාවිතා කරයි. එයා එතකොට ප්‍රයෝජනවත් එක්කෙනෙක්. ඒ වගේම ඊට පස්සේ ලියව මේ යටම මෙතන ලියලා තියෙන එක්කෙනා මේ ඇසිටෝබැක්ටර් ඇසිටි කියන එක්කෙනා මෙන්න මෙයා ඇසිටෝබැක්ටර් ඇසිටි තරුවක් දාලා ලියමු. ඇසිටෝබැක්ටර් ඇසිටි යටම ඉන්න එක්කෙනා ඇසිටෝබැක්ටර් ඇසිටි නැමැති බැක්ටීරියා වර්ගය ඇසිටෝබැක්ටර් ඇසිටි නැමැති බැක්ටීරියා වර්ගය තංකාණ්ඩය මොනවටද ගන්නවා කිව්වේ? විනාකිරි නිපදවීමට යොදා ගැනී. තන් උදව් වේ. එහෙම ලියන්නකෝ. විනාකිරි නිපදවීමට උදව් වේ. විනාකිරි නිපදවීමට ඒකට උදව් වෙන කෙනෙක්. විනාකිරි නිපදවීමට උදව් වේ. දැන් මේ දෙන්නම අපිට ප්‍රයෝජනවත් බැක්ටීරියා දෙන්නෙක්. ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියන එක්කෙනා සහ ඇසිටෝබැක්ටර් ඇසිටි කියන එක්කෙනා. හැබැයි අර බැසිලස් ඇන්ත්‍රාසිස් කියන එක්කෙනා නම් ඇන්ත්‍රැක්ස් කියන රෝගය ඇති කරන රෝගකාරකයා. එයා අපිට හානිදායක එක්කෙනෙක්. ඊට පස්සේ තරුවක් දාලා ලියමු බැසිලස් ඇන්ත්‍රාසිස්. බැසිලස් ඇන්ත්‍රාසිස් Bacillus anthracis anthrax රෝගය ඇති කරයි. anthrax රෝගය ඇති කරයි. තව ඉන්නවා මේ රෝගකාරක එක්කෙනෙක් ඔබට මේ රෝග ඇති කරන එක්කෙනෙක්. ඒතර මෙයාගෙත් අර යටින් ඉරක් අඳින්න නම ලිව්වහම විද්‍යාත්මක නම නිසා වීබ්‍රියෝ කොලරිය කියන එක්කෙනා වීබ්‍රියෝ කොලරිය කොලරා රෝගය ඇති කරනවා. කොලරාව කියන රෝගය ඇති කරනවා. මෙයාමත් ලියලා තියන්න. දරුවක් දාලා වීබ්‍රියෝ කොලරියේ
කොලරාව ඇති කරනවා. කොලරා රෝගය. කොලරා රෝගය ඇති කරයි. එයත් අපිට හානිදායක එක්කෙනෙක්. විබ්‍රියෝ කොලරිය කියන එක්කෙනා. එතකොට මෙතන ඉන්නවා අපිට බලපෑම් කරන බැක්ටීරියා වර්ග 4ක්. දෙන්නෙක් හොඳ අය, දෙන්නෙක් නරක අය, හානිදායක අය. එතකොට ලැක්ටෝබැසිලස් කියන කට්ටිය මතක තියාගන්න කිරි ආහාර නිෂ්පාදනයේදී උදව් වෙනවා. ඒ වගේම ඇසිඩෝබැක්ටර් ඇසිටි විනාකිරි හදන්න උදව් වෙනවා. මේ දෙන්න ප්‍රයෝජනවත්. විශේෂයෙන් මේ දෙන්න මතක තියාගන්න. අනිත් දෙන්න අපිට රෝග ඇති කරන දෙන්නෙක්. තව ඕන තරම් ඔයගේ උදව් කරන අය සහ අපිට හානි කරන අය හම්බ වෙනවා. හරි ඔය බැක්ටීරියා. ඊට පස්සේ අනුමාත්‍රකාවක් විදියට ලියමු දිලීර කියලා. දිලීර. දිලීර කියලා මාතෘකාව ලියන්නකෝ. ඔය දිලීර කියන කට්ටිය තමයි අපි එදිනෙදා හඳුන්වනකොට පුස් කියලා කියන්නේ. ඒ පුස් විදියට හැදිලා තියෙන්නේ දිලීර තමයි. දැන් මේගොල්ලෝ ක්ෂුද්‍රජීවී වර්ගයක්. සාමාන්‍යයෙන් අර නූල් ජාලයක් වගේ යම් යම් තැන්වල උපස්තරවල පැතිරෙනවා. ආහාර මත, ඇඳුම් මත, ලී මත ඒ වගේ තැන්වල මේ දිලීර වැඩෙන්න පුළුවන්. දැන් පාන් වල එහෙම දැකලා ඇතිනේ පුස් හැදිලා තියෙනවා. ඒ පාන් වල පුස් කියලා කියන්නේ පාන් මත දිලීර වර්ධනය වෙලා. ඉතින් විවිධ දිලීර වර්ග ඉන්නවා. ඒගොල්ලෝ හැබැයි අර ඒකසෛලික අය වගේම බහුසෛලික අයත් ඉන්නවා. දැන් බැක්ටීරියා වලදී කිව්ව නේද? බැක්ටීරියා ඒකසෛලිකයි කියලා. ඒ කියන්නේ තනි සෛලයෙන් හැදිච්ච අය තමයි ඉන්නේ බැක්ටීරියා ඔක්කොම. හැබැයි දිලීරවල තනි සෛලයෙන් හැදිච්ච අය වගේම සෛල 2ක් 3ක් 4ක් 5ක් ගොඩක් එකතු වෙච්ච දේහයන් තියෙන දිලීර වර්ග හම්බ වෙනවා. දිලීර එතකොට ඒක සෛලික මෙන්ම බහුසෛලික සෛලික අයත් ඉන්නවා. හැබැයි මේගොල්ලෝ මතක තියාගන්න හැමෝම අර වෙන මැරුණු ශාක සත්ව කොටස් වෙනත් උපස්තර මත වැඩමින් ඒවැම් තමයි පෝෂණය ගන්නෙ. මේගොල්ලන්ට තමන්ගේ ඇඟේ ආහාර හදන්න බෑ. වෙනත් අයගෙන් පෝෂණය ගන්නෙ විෂම පෝෂී අය. එහෙම නැත්නම් වෙන අයගෙන් පෝෂණය ගන්නෙ. මැරුණු ඔය ශාක සත්ව කොටස් දැන් මැරිච්ච සත්තු මැරිච්ච ශාක ටිකක් දවස් යනකොට පොළොවට දි รา පත් වෙලා යනවනේ. ඒ දි รา පත් වෙන්නේ මෙන්න මේ දිලීර විශේෂයෙන්ම ඒ මැරුණු ශාක සත්තු මත වර්ධනය වෙලා ඒවා ජීර්ණය කරලා ඒවෙන් පෝෂණය ගන්නවා. එතකොට අර මැරුණු දේහයන් ටික ටික ක්ෂය වෙලා යනවා. දිලීර කියලා ලියපු තැන කරුණු කීපයක් විදියට ලියමු. දිලීර එදිනදා ජීවිතයේදී දිලීර එදිනදා ජීවිතයේදී පුස් ලෙස හඳුන්වයි. පුස් ලෙස හඳුන්වයි. දැන් ඔය මේ පරිසරය අපිට හම්බ වෙනව නේද? හතු, බිම්මල්. ඒවනම් ඇහැට පේනවනේ. ඔය බිම්මල් හැදිලා තියෙන්නේ දිලීර වලින් තමයි. බිම්මල අපිට පේනවා. හැබැයි එතන අර දිලීර විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ වෙලා ඒ දිලීර වල ප්‍රජනක ව්‍යුහයක් තමයි බිම්මල කියන්නේ. හතු කියලා කියන්නේ ප්‍රජනක ව්‍යුහයක්. ඒකට යටින් තියෙනවා නූල් ජාලයක් වගේ පැතිරිච්ච දිලීර ජාලයක්. ඒවා සමහරට ඇහෙන් බැලුවට හරියට පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. දැන් අපි කියවනේ ශුද්‍රජීවීන් කියන්නේ තනි තනිව ගත් පිට පැහැදිලිව පියවි ඇසට නොපෙනෙන අය කියලා. ඒතර ඔය මේ බිම්මලක් කියන එකේ මිලියන ගාණක් අර කොටස් සම්බන්ධ වෙලා හැදිලා තියෙන අනිත් එක ඒක ප්‍රජනක ව්‍යුහයක්.
ඊළඟ කාරණේ විදියට ලියමු. බිම් මල් හෙවත් හතු ලෙස බිම්මල් හෙවත් හතු ලෙස අපට පරිසරයේ හමුවන ව්‍යුහ සමහර දිලීරවල ප්‍රජනක ව්‍යුහ වේ. එවයන් අර බීජාණු කියලා කුඩා අංශු වර්ගයක් හදලා ඒවා විසුරුවල ඇරියාම ඒවයන් තමයි අලුතෙන් ආපහු ඒ දිලීර වර්ගය හැදීම සිද්ධ වෙන්නේ. සමහර දිලීරවල ප්‍රජනක ව්‍යුහ වේ. ගොඩක්ම මේ දිලීර නැත්තම් පුස් හැදෙන්නේ තෙතමනයක් තියෙන යම් යම් මතු පිටවල් වල උපස්තරවල. උපස්තරය කියන්නේ මතු පිට දිලීර වලට වැඩෙන්න පුළුවන් තැන උපස්තර කියලා කියනවා. එතකොට මේ තෙතමනය තියෙන උපස්තරවල තමයි දිලීර වර්ධනය වෙන්නේ. වෙනම කාරණයක් විදිහට ලියමු ඒකත්. තෙතමනය සහිත උපස්තරවල කියන මතු පිටවල් තම ව්‍යුහයන් තෙතමනයක් සහිත උපස්තරවල දිලීර වැඩිපුර වර්ධනය වේ. ඉතින් දිලීරත් විවිධාකාර දිලීර වර්ග තියෙනවා. එක විදිහේ දිලීර තියෙනවා. මේ තියෙන්නේ එහෙම දිලීර වර්ග කීපයක්. ඔය පාන් වල කළු පාට තිත් වගේ පුස් හැදිලා තියෙනවා දැකලා ඇතිනේ. හැබැයි ඒකට යටින් නූල් ජාලයක් වගේ තියෙනවා දිලීර ජාලයක්. ඒකේ තැන් තැන් වල මෙන්න මේ විදිහේ ඇතිවෙච්ච ව්‍යුහ තමයි අපි මේ තිත් විදිහට පුස් කියලා දකින්නේ. මෙන්න මේ වගේ ව්‍යුහ. මේ ප්‍රජනක ව්‍යුහ වර්ගයක්. බීජාණු දානි කියලා කියන්නේ. මේවා තමයි අර පාන් පෙත්තක පුස් හැදුනාම තිත් තිත් විදිහට අපි පේන්නේ. හැබැයි ඒකට යටින් මෙන්න මේ වගේ නූල් ජාලයක් වගේ දිලීර ජාලයක් තියෙනවා. ඔතන වෙනම ලියමු දිලීර වර්ග කිහිපයක් දැන් ඔයගොල්ලෝ අඳින්න ඕන නිසා මේ වර්ග කිහිපයක් අඳිමු. මේ මියුකා කියලා කියන්නේ මේ පාන් වල අර කළු පාට තිත් විදිහට අපිට පේන බහුලව හැදෙන දිලීර වර්ගය. ඊළඟට මේ සැකරොමයිසිස් කියලා තියෙන්නේ ඊස්ට් කියලා කියන්නේ. මේ ඊස්ට් කියන එක්කෙනාව තමයි මේ සැකරොමයිසිස් කියන්නේ. ඊස්ට්. මෙයා මියුකා කියන එක්කෙනා. මේ පාන් වල හැදෙන පුස්. මේකෙත් මේ මියුකා කියන එක්කෙනයි ඊස්ට් කියන එක්කෙනයි පොඩ්ඩක් සටහන් කරගමුකෝ මේ රූප දෙක.
මේ ඊස්ට් සෛල ඊස්ට් කියන්නේ තනි සෛල වලින් හැදිච්ච දිලීර වර්ගයක්. අර පාන් හදනකොට පිටි පිපෙන්න දාන්නෙත් ඊස්ට් තමයි. මේක පාන් වල තියෙන පුස්. එතන යටේ ලියලා තියාගන්න පුළුවන්. ඊස්ට් තමයි පිටි පීමට හා රා සෑදීමට උදව් වේ. මේ තියෙන්නේ එතකොට මේ දිලීර වර්ග දෙකක්. ඒ දෙක රූප දෙක පොඩ්ඩක් සටහන් කරලා තියන්න. පල්ලෙහා ඉන්න එක්කෙනා අඳින්න ඕනේ නැහැ. ටික මතක තියාගන්න මේ පෙනිසිලියම් කියන්නේ අර එන්නක් හදන්න යොදාගෙන තියෙන දිලීර වර්ගයක්. පෙනිසිලින් කියන එන්නත හදන්න ඒ රසායනික ද්‍රව්‍ය අරන් තියෙන පෙනිසිලියම් වලින්. පෙනිසිලින් කියන එන්නත තමයි ලෝකෙ මුලින්ම හදපු ඔය ශුද්‍රජීවීන් විනාශ කරන්න ශුද්‍රජීවීන්ගෙන්ම රසායනික ද්‍රව්‍ය අරගෙන හදපු පළවෙනි එන්නත පෙනිසිලින්. ඒක හදන්න පෙනිසිලියම් කියන දිලීරෙන් තමයි ඒ රසායනික ද්‍රව්‍ය අරන් තියෙන්නේ. ඒකේ රූපයන් දෙ නැතුණට කමක් නැහැ. පස්සේ අපි ගෙලියමු මේ දැනට මියුකා සහ ඊස්ට් වල රූප දෙක අඳින්නකෝ.
මං හිතන්නේ දැන් ඒ රූප දෙක නම් ඇදලා ඉවර ඇති. එතකොට මේ දිලීර සම්බන්ධයෙන් ගත්තාම මේ අපිට සම්බන්ධ වෙන දිලීර වර්ග දෙකක් තමයි ඔය මියුකස් සහ සැකරොමයිසිස් නැත්නම් ඊස්ට් කියන වර්ගය. යටින් ලියමු රූප ඇඳට පහලින් තරුවක් දාලා ලියමු. පාන් වල කළු පාට පුස් ලෙස බොහෝ විට දක්නට ලැබෙන්නේ මියුක නැමැති දිලීර වර්ගයේ බීජාණුදානි වේ. මේවා පාන් පුස් ලෙසද හඳුන්වයි. කියන්නේ මියුක කියන දිලීරට කියනවා සමහරට මේ පාන් පුස් කියලා. මේවා පාන් පුස් ලෙසද හඳුන්වයි. මියුක වලට කියනවා. ඊළඟට අර සැක්‍රොමයිසිස් කියන එක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ඊස්ට් කියලා. ඒතර පිටි පිපෙන්න රා හැදෙන්න උදව් වෙන දිලීර වර්ගය. ඒවා ඒකසෛලිකයි. සැක්‍රොමයිසිස් නැත්නම් ඊස්ට්. ඊළඟ රෝල තරුවක් දාලා ලියමු. ඊස්ට් හෙවත් සැකරොමයිසිස් වචනේ උඩ තියෙනවනේ කලින් ලිව්වනේ සැකරොමයිසිස්. ඊස්ට් හෙවත් සැකරොමයිසිස් ඒකසෛලික දිලීර වර්ගයකි. බේකරි කර්මාන්තයේදී ගෙන පාම් බනිස් වගේ හදන බේකරි කර්මාන්තයේදී පිටි පිපීමට යොදා ගනී. හරි. එතකොට මේ දිලීර කියන කාණ්ඩයට අයිති ශුද්‍ර ජීවීන් ඔය ඉන්නේ. ඒකෙන් කීප දෙන්නෙක් තමයි අපි ඔය කිව්වේ. එතකොට අර පෙනිසිලියම් කියලා ඉන්න එක්කෙනත් දිලීර වර්ගයක්. ඒකේ විශේෂත්වයක් මම කිව්වා. ඒක අපි ඉස්සරහදී ලියවෙනවා. මේ ඒක නිසා දැන් මෙතන ලොකුවට විස්තරයක් ඕනේ නැහැ. මේ දිලීර වර්ගයක් විදියට නම විතරක් පොඩ්ඩක් දැනගත්තාම ඇති. ඊළඟ ශුද්‍රජීවී කාණ්ඩයේ විදියට ලියමු ප්‍රෝටසෝවා. මේ ඉන්නේ ප්‍රෝටසෝවා කීප දෙනෙක්. ප්‍රෝටසෝවා කාණ්ඩයේ ශුද්‍රජීවීන් කීප දෙනෙක්. දැන් ප්‍රෝටසෝවා කියලා කියන කට්ටියත් මේ එක සෛලයකින් තමයි සම්පූර්ණ දේ හැදිලා තියෙන්නේ. අන්වීක්ෂීයයි. බොහෝ වෙලාවට මේ ජලජ පරිසරවල ජීවත් වෙනවා. ඊට අමතරව සමහර ජීවීන්ගේ ඇඟ ඇතුලේ ජීවත් වෙනවා.
ඒ වගේම සමහර අයට සංචරණයට පුංචි කෙඳි තියෙනවා. පක්ෂම කියලා කියනවා. සමහර අයට දිග කෙඳි තියෙනවා. කශිකා කියලා කියනවා. සමහර අයට ව්‍යාජ පාද තියෙනවා. ඔය ඇමීබා වගේ අයට ව්‍යාජ පාද තියෙනවා. ප්‍රෝටසෝවා කියන එකේ තරු දාලා කරුණා කීපයක් ඉස්සෙල්ලා ලියලා ඉමු. සියල්ලන්ම ඒක සෛලික වේ. සියල්ලන්ම ඒක සෛලික වේ. සියල්ලන්ම ඒක සෛලික වේ. ජලජ ඒක වෙනම මේ කරුණක් විදිහට මේ ළඟ වාක්‍ය විදිහට ජලජ පරිසරවල මෙන්ම ජීවීන්ගේ දේහ තුලද වාසය කරයි. දේහ තුලද වාසය කරයි. දැන් එක එක මේ ප්‍රෝටසෝවා වර්ග ගත්තාම ඒගොල්ලන්ට අර ඇවිදින්න නැත්නම් ගමන් කරන්න සංචරණය කරන්න විවිධ ව්‍යුහ තියෙන්න පුළුවන්. ඊළඟ කාරණේ විදියට ලියමු. විවිධ ප්‍රෝටසෝවා ජීවීන්ගේ සංචරණය සඳහා නොයෙක් ව්‍යුහ ඇත. හරි. දැන් මේ මෙතන ප්‍රෝටසෝවා වර්ගයට අයිති ජීවීන් කීප දෙනෙක් ඉන්නේ. දැන් මේක මේ අපිට අඳින්න වෙනවා මේ අපි මෙහෙම වඩා පැහැදිලිව අඳින්න පුළුවන් විදිහට ලේසි වෙන්න එක්කෙනා පොඩ්ඩක් ඇඳලා බලමු. ඔයගොල්ලෝ මේ කලිනුත් මේ අය ඇඳලා තියෙනවා. එක්කෙනෙක් තමයි මෙන්න මෙයා බලන්න මෙයා කවුද කියලා මේ දැන් නම මතකද කියලා මේ කවුද? එයා කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔව් මෙයාට කියන්නේ අපි ඇමීබා කියලා. ඇමීබා කියලා මේ ලියලා මේ එයාගේ රූපයක් ඇඳලා තියෙමු. දැන් මෙයාගේ ඔය තැන් වලට දික් වෙලා වගේ තියෙන ව්‍යුහ ඒවට අපි කියන්නේ ව්‍යාජ පාද කියලා. ඇමීබාට සංචරණය සඳහා මේ ව්‍යාජ පාද කියන ඒවා තියෙනවා. සංචරණය සඳහා ඉන්නේ ඇමීබා. මේවට කියන්නේ ව්‍යාජ පාද. හරි. ඇමීබා කියලා ඉල්ලලා මේ රූපය අඳින්න මේ මැද තියෙන කොටස න්‍යෂ්ටිය කියලා කියනවා. ඒකෙන් තමයි මේ සියලු ක්‍රියා පාලනය කරන්නේ මෙයාගේ
හැම සෛලයකම න්‍යෂ්ටිය කියන එක තියෙනවා ඕනම සෛලයක ඇමීබා. එතකොට ජලය තමයි විශේෂයෙන්ම අපිරිසිදු ජලයේ ඇමීබා හම්බ වෙන්නේ. ඇමීබාගේ රූපය අඳින්නකෝ. අතර මෙයාගේ සංචරණයට පාවිච්චි වෙන්නේ ඔය ව්‍යාජ පාද කියන ඒවා. සංචරණයට ව්‍යාජ පාද යොදා ගනී කියලා යටින් දීලා තියන්න. ඊළඟට මෙතන බලන්න මේ අර සපත්තු අඩියක් වගේ මේ උඩ ඉන්න එක්කෙනා මතකද කවුද කියලා? මේ උඩ මෙතන ඉන්න එක්කෙනා සපත්තු අඩියක් වගේ ඉන්නේ. පිදුරු පල් වෙන වතුර තමයි වැඩිපුරම ඉන්නේ. මතකද කවුද කියලා? එයාට කියන්නේ පැරමීසියම් කියලා. පැරමීසියම්. එයාවත් ඇඳලා තියෙන මේ ශරීරයේ වටේ මෙහෙම සියුම් කෙඳි වගේ තියෙනවා. ඒවා චලනය කළා තමයි මෙයා ජලය තුල ගමන් කරන්නේ. මේ සියුම් කෙඳි වලට කියනවා පක්ෂම කියලා. පක්ෂම තියෙන මෙයාගේ අරණ්‍යෂ්ටිය කියන එක. පැරමීසියම් වැඩිපුර ඉන්නේ පිදුරු පල් වෙන ජලයේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඔයගොල්ලෝ අටේදිත් ඉගෙනගෙන තියෙනවා. පිදුරු පල් වන ඒ කියන්නේ කුඹුරු වල වතුර එහෙම ඉන්නවා. ජලයේ වැඩිපුර ඇත. සංචරණයට පක්ෂම
උදව් වේ. සංචරණයට පක්ෂම උදව් වේ. හරි පැරමීසියම් කියන එක නා පොඩ්ඩක් විතර සටහන් කරලා විස්තර ටික දීලා තියාගන්න. දැන් මේ දෙන්නම ප්‍රෝටෝසෝවා කාණ්ඩයට අයිති වෙන්නේ. ඊට අමතරව මේ තව එක්කෙනෙක් විදියට ගන්න පුළුවන් එවුග්ලිනා කියන එක්කෙනා. එවුග්ලිනා. එයා ජලජ පරිසරවල ඉන්න එක්කෙනෙක්. මෙන්න මෙම කෙන්දක් වගේ තියෙනවා. දේහේ කොළ පාට එහෙම තැන් තැන් වල දකින්න පුළුවන්. මේ කෙන්දක් වගේ තියෙන එකට කියන්නේ කශිකාව කියලා. කශිකාව ඒක තමයි සංචාරණයට පාවිච්චි කරන්නේ. එවුග්ලිනා කියන එක්කෙනා එතකොට මේ ඉන්නේ. එයාගේ එතකොට සංචාරණයට තියෙන්නේ කශිකාවක්. තනි කෙන්දක්. ඊළඟට තවත් මේ ප්‍රෝටෝසෝවා වර්ගයට අයිති එක්කෙනෙක් ගන්න පුළුවන්. එයාට වෙනම විශේෂ සංචරණ ව්‍යුහ නැහැ. ගෝලාකාර හැඩයක් තියෙන මේ ප්ලාස්මෝඩියම් කියන එක්කෙනා. මෙයා තමයි මැලේරියාව ඇති කරන්න හේතු වෙන්නේ. ප්ලාස්මෝඩියම්. ප්ලාස්මෝඩියම් කියලා කියන්නේ එයා තමයි මේ මැලේරියාව ඇති කරන එක්කෙනා. මැලේරියා රෝගකාරකයා ප්ලාස්මෝඩියම් කියලා හඳුන්වන්නේ. එයාගේ රූපයක් හැදෙන මේ ගෝලාකාර හැඩයට තමයි ඉන්නේ. අපේ රතුරු දුරාණු ඇතුළට රිංගනවා. රිංගලා
ඒවා පුපුරෝගෙන ඊට පස්සේ එළියට පයින්නවා. ඒ කියන්නේ ඒක ඇතුලේදී ප්ලාස්මෝඩියම් සෛල තව හදලා පුපුරෝගෙන එළියට පයින්නවා. ප්ලාස්මෝඩියම්. එයාගේ රූපය අඳින්න දැන් එතකොට ප්‍රෝටසෝවා කාණ්ඩේ වර්ග කිහිපයක්ම අපි කිව්වා. ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා, ප්ලාස්මෝඩියම්. ඊළඟට ප්‍රධාන කාණ්ඩයක් විදිහට ඇල්ගී කියන කාණ්ඩය බලමු. ඇල්ගී කියන කට්ටිය වැඩිපුරම ඉන්නේ මේ ජලජ පරිසරවල. මුලිනුත් කිව්වා සමහර ඇල්ගී ඉන්නවා ඇහැට පේන අය. නමුත් ශුද්‍ර ජීවී කාණ්ඩයට අයිති ඇල්ගී වර්ග හුඟක් හම්බ වෙනවා. මේ ඇල්ගී කාණ්ඩයට අයිති විවිධ ඇල්ගී වර්ග මේ තියෙන්නේ. එතන ඇල්ගී කියලා ලියන්නකො වෙනම අනුමාත්‍රකාවක් වගේ. ඇල්ගී. දැන් මේ ඇල්ගී කියන කට්ටියගේ ඒකසෛලික අයත් ඉන්නවා, බහුසෛලික අයත් ඉන්නවා. ඒ විතර නෙමෙයි දිගටි නිකන් සූත්‍රිකාකාර අය, පැතලි නිකන් කොලයක් වගේ පැතලි තලසාකාර දේහ තියන අය එහෙම අයත් ඉන්නවා. මේගොල්ලෝ ජල පෘෂ්ඨය මත මේ පාවෙන කට්ටිය ඉන්නවා. එහෙම පාවෙන අයට කියනවා ශාක ප්ලවාංග කියලා. මේගොල්ලන්ගේ අර හරිතප්‍රද තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ නිසා ඒ හරිතප්‍රද නැත්නම් අර ක්ලෝරොෆිල් කියන වර්ණකය තියෙනවා. හින්දා ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. සමහර අය කොළ පාටයි. ඔයගොල්ලෝ දන්න අර ක්ලැමිඩමෝනාස් කියලා එක්කෙනෙක් ගැන පිට කලින් රූප එහෙම ඇඳලා තියෙනවා 6 දී 8 දී එහෙම මේ ක්ලැමිඩමෝනාස් මේ වර්ගයට තමයි අයිති වෙන්නේ. ඒක සෛලික ඇල්ගී වර්ගයක්. ඔකේ ලියමු ඇල්ගී කියන එකේ ජලජ පරිසරවල බොහෝ විට හමුවේ. ජලජ පරිසරවල බොහෝ විට හමුවේ. ඊළඟ කාරණ විදිහට ලියමු ඒකසෛලික මෙන්ම බහුසෛලික. ඒකසෛලික මෙන්ම බහුසෛලික අයද ඇත. ඒකසෛලික මෙන්ම බහුසෛලික අයද ඇත. මේ විවිධ ඇල්ගී වර්ග කීපයක් තමයි මේ රූපවල පේන්න තියෙන්නේ. එතකොට මේ අර දේහ ආකාරය ගත්තොත් සමහරු දිගටි සූත්‍රිකාකාර, සමහරු පැතලි තලසාකාර හැඩයක් තියෙන්නේ. ඊළඟ කාරණේ විදියට ලියමු සමහරුන්ගේ දේහ සූත්‍රිකාකාර වන අතර සමහරුන්ගේ තලසාකාර වේ. කියන්නේ මෙතන නිකන් තැටියක් වගේ පැතලි තලසාකාර වේ. විශේෂම ලක්ෂණය තමයි
මේ ගොඩක් අයගේ කොළ පාටට ඉන්න හැමෝගෙම ක්ලෝරොෆිල් නැත්නම් හරිතප්‍රද කියන වර්ණකය තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඊළඟ කාරණා විදිහට ලියමු බොහෝ ඇල්ගී වල හරිතප්‍රද හෙවත් ක්ලෝරොෆිල් නැමැති වර්ණක ඇත. හරිතප්‍රද හෙවත් ක්ලෝරොෆිල් නැමැති වර්ණක ඇත. එවැනි අය කොළ පැහැතිය ඔවුන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. හරි එතකොට මේ මෙතන ඉන්න කට්ටිය මේක එච්චරම පැහැදිලි නොවුනට මෙන්න මේ ඉන්නේ ඔය උඩම ඉන්නේ මෙතන ඉන්නේ මේ ක්ලැමිඩෝමෝනාස් කියන වර්ගය. මේ ඉන්නේ ඔකේ තියෙනවානේ තව වර්ගයක් අර දිගටි මේ සූත්‍රිකාකාර කියලා. ඒකට අයිති ස්පයිරෝගයිරා කියන වර්ගය. ඊළඟ මේ භාග දෙකක් එකතු වෙලා වගේ තියෙන මෙන්න මේ අය මේ කට්ටිය ඒගොල්ලන්ට කියන්නේ මේගොල්ලෝ ඩයටම කියලා. ඩයටම අපි මේ ඇඳිමු එක වෙනම මේක එච්චරම පැහැදිලි නැති නිසා ක්ලැමිඩෝමෝනාස් කියන එක්කෙනා මතකද? මේ ඉන්නේ ක්ලැමිඩෝමෝනාස්. විශාල න්‍යෂ්ටියක් තියෙනවා. මෙහෙම කෙඳි දෙකක් තියෙනවා යාගේ. හරිතප්‍රද අඩංගු වෙලා තියෙනවා. ක්ලැමිඩෝමෝනාස් කියන එක්කෙනා රුපියක් අඳිමුකෝ. එච්චර විස්තර නැතුණාට කමක් නැහැ මේ ටික ලකුණු කරගමු. එතකොට මේ ඉන්නේ ක්ලැමිඩෝමෝනාස්. එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්.
ඒ වගේම කසිකා දෙක චලනය කළා ජලය සංචරණය කරනවා. ස්පයිරොගයිරා කියන වර්ගය මෙහෙම දිගටි දේහයක් තියෙන. එයාගේ දේහයේ දිගට හරිත අප්‍රද වර්ණක පියටලා තියෙනවා. ස්පයිරොගයිරා කියන වර්ගය ස්පයිරොගයිරා අර ඩයටම කියන කට්ටිය මේ භාග දෙකක් නිකන් එකතු කරලා හදලා තියෙනා වගේ තියෙන්නේ. ඩයටම ඒගොල්ලෝ ජලයේ ජීවත් වෙන කණ්ඩායමක්. ඒකත් එක එක හැඩය අය ඉන්නවා. භාග දෙකක් එකතු වෙලා වගේ තමයි දේහයේ ස්වභාවය තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම එතකොට ජලජ පරිසරවල ජීවත් වෙන කට්ටිය. ඩයටම කියලා හඳුන්වන්නේ. ඔය ජල පෘෂ්ඨයේ පාවෙන ඇල්ගී තියෙනවා. ඒවා අපි ප්ලවාංග කියලා කියනවා. පාවෙන ඇල්ගී වලට ජල පෘෂ්ඨය මත පාවෙනවා. සමහර ඩයටම් වගේ ඒවා ප්ලවාංග විදියට හඳුන්වනවා. යටින් වාක්‍යයක් විදියට ලියලා තියෙන තරුවක් දාලා ජල පෘෂ්ඨය මත පාවෙන ජල පෘෂ්ඨය මත පාවෙන
අන්වීක්ෂීය ඇල්ගී ජල පෘෂ්ඨය මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙස හඳුන්වයි. ශාක ප්ලවාංග ලෙස හඳුන්වයි. ශාක ප්ලවාංග ලෙස හඳුන්වයි. හරි එතකොට අපි දැන් මේ ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ කීපයක් ගැන තමයි කතා කරේ. මේගොල්ලෝ ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ. හැබැයි මේ කාණ්ඩ යටතේ අපි වෛරස් ගැන පොඩ්ඩක් කියනවා. නමුත් මම මුලිනුත් කිව්වා වෛරස් කියන කට්ටිය අර ජීවී අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන නිසා කෙලින්ම අපිට ශුද්‍රජීවීන්ම කියලා දාන්න බෑ. නමුත් ඒගොල්ලන්ගේ අන්වීක්ෂීය ස්වභාවය තියෙන නිසා තමයි මේ ශුද්‍රජීවිත් එක කතා කරන්නේ වෛරස් කියන කට්ටිය. ඒ ශුද්‍රජීවීන් මොනවටද ගන්නෙ? මොනවටද ප්‍රයෝජනවත් වෙන්නේ? ඒ වගේම මොනවද මේගොල්ලන්ගෙන් අපිට තියෙන බලපෑම් කියන එක අපි ඉදිරියේදී කතා කරනවා. අදට එහෙමනම් අපි මේ ටික කළා ඉවර කරමු. ඉතින් දැන් බලන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් පස්සේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් ඔයගලන්ට සාමාන්‍යයෙන් ඉරිදට තමයි මේක වීඩියෝ එක දාන්නේ. ඉතින් ඒක මේ අමතර කාරණයක් විදිහට තමයි වීඩියෝ එක දාන්නේ. මේ මූලික කාරණේ අනිවාර්ය කාර්යය තමයි මේ ඔන්ලයින් ක්ලාස් එකට කෙලින්ම සම්බන්ධ වෙන එක. මොකක් හරි හේතුවක් හින්දා බැරි වුණොත් ඒගොල්ලන්ට පාඩුව නැති කරගන්න උපක්‍රමයක් විදිහට තමයි වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඒක ගැන විශ්වාසයම තියාගෙන ඉන්න එපා. මොකද සමහරට තාක්ෂණික දෝෂ හින්දා සමහර අවස්ථාවල වීඩියෝ එක දාන්න බැරුව යනවා. මේ රෙකෝඩ් වෙලා නැති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හැම වෙලේම මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මොකක් හරි හේතුවකින් බැරි වුණොත් ඒ පාඩුව මගාරව ගන්න විතරක් වීඩියෝ එක පාවිච්චි කරන්න. ඊට අමතරව වැඩිපුර නැවත මතක් කරගන්න වීඩියෝ එක බැලුවට කමක් නැහැ. නමුත් ඒක මතම රැඳිලා ඉන්න එපා. මොකද මේක බලන්න බැරි වුණොත් ඒක බලනවා කියන එකේ ඉන්න. તો වීඩියෝ එක දාන නිසා ඒක බලන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකට එන්න ඕනේ නැහැ කියලා හිතාගෙන ඉන්න එපා. මොකද සමහර විට වීඩියෝ එක දාන්න බැරි වෙන අවස්ථා තියෙනවා. හරි අදට එවනම් අපි මේ ටික කළා ඉවර කරමු. මොනවා හරි පණිවිඩ තිබ්බොත් මං ගෲප් එකට දානවා. අදට එවනම් අපි මෙතනින් ඉවර කරමු. නෝට් එක ලියන්න ඇති කියලා මං හිතනවා. සම්පූර්ණ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදලා තියාගන්න. දැන් එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. Thank you. අයිබෝවන්. Shubharatriya sir. Ayubovan sir. ආයුබෝවන්. Thank you, sir. Bye.